නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මෙතන පාඩමේ නම තමයි සිත බෙදෙන සැටි. සිත බෙදෙන සැටි. එතකොට දැන් අපි ඉගෙන ගත්තා පරමාර්ථ ධර්ම මූලික වශයෙන් 4යි. ඊට පස්සේ චෛතසික 52ක් වෙනකොට රූප 28ක් වෙනකොට සියල්ල 82ක් බවට පත් වෙනවා. එතකොට මේ 82 අතරින් එක පරමාර්ථයක් තමයි චිත්තය කියලා කියන්නේ. නැත්නම් සිත කියලා කියන්නේ. එතකොට මේ අභිධර්මයේ අපි ඉගෙන ගන්නකොට මේ සිත එකක් හැටියට මේ තනි පරමාර්ථයේ හැටියට අරගෙන අපිට අභිධර්ම ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා අපි චෛතසිකයන් මිශ්‍ර වුණු සිත චෛතසිකයන් එක්ක මිශ්‍ර වුණු අවස්ථාවන් අරගෙන තමයි මේ සිත ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මතක ඇති චෛතසික ගැන පැහැදිලි කරනකොට කිව්වා මේ සිතක් නැතිව ඉපදිය හැකි සම්පූර්ණයෙන්ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතටද නැත. එතකොට චෛතසිකයන්ගෙන් වෙන් වෙලා චෛතසිකයන්ගේ සම්බන්ධයක් නැතුව සිතට තනියම උපදින්න බෑ කොයිම මොහොතකදීවත්. දැන් අපි මේ පරමාර්ථ සියලුම දේවල් බෙදාගෙන යනකොට අපිට අවසානයේ මුණ ගැහෙන්නේ පරමාර්ථ ධර්ම 82යි. ඒකට 82කින් එකක් තමයි සිත කියලා කියන්නේ. එතකොට මේ සිත නිරන්තරයෙන්ම පහළ වෙන්නේ චෛතසිකයන් එක්ක. ඒකනේ කිව්වේ සිත පහළ වෙනකොටම චෛතසිකත් ඒත් එක්ක පහළ වෙනවා. සිත නිරුද්ධ වෙනකොටම චෛතසිකත් නිරුද්ධ වෙනවා. අනිත් පැත්තෙන් කියනවා නම් චෛතසිකයන් එක්කම තමයි සිත පහළ වෙන්නේ. චෛතසිකයන් නිරුද්ධ වෙනකොටම තමයි සිතත් නිරුද්ධ වෙන්නේ. එතකොට මේ දෙක එකට සම්බන්ධයි. මේ සම්බන්ධය නැතුව සිතට පහළ වෙන්නත් බෑ. චෛතසික වලට පහළ වෙන්නත් බෑ. හැබැයි සිතට පහළ වෙන්න සියලුම චෛතසික අවශ්‍ය නැහැ. චෛතසික 52ම අවශ්‍ය නැහැ. ඒකට ආවම වශයෙන් චෛතසික 7ක්වත් තියෙන්න ඕනි සිතකට පහළ වෙන්න. එතකොට අපි එදත් මතක් කරා චෛතසික 7ක් එක්ක සිත් පහළ වෙනවා. එහෙම නැත්නම් චෛතසික 10ක් එක්ක 11ක් එක්ක 17ක් 19ක් අවසාන 36ක්. ඒ විදිහට මේ චෛතසිකයන් එක්ක මිශ්‍රව තමයි සිත පහළ වෙන්නේ. එහෙමනම් අපි සිත ගැන ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න ඕනේ වෙන්නේ මේ චෛතසික හා මිශ්‍ර වුණු මේ සිත සම්බන්ධයෙන්. එතකොට සිත් ඊළඟට සිත් බෙදන්නේ මේ චෛතසිකයන් එක්ක මිශ්‍ර වුණු සිත අරගෙනමයි. ඒ නිසායි මේක පැහැදිලි කරන්නේ මේ සිත අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙතනින් එහාට අපිට සිත ගැන හදාරන්න තියෙන්නේ මේ චෛතසික හා මිශ්‍ර වුණු සිත අරගෙනයි. එතකොට සිත බෙදෙන සැටි කියන මාතෘකාව යටතේ පැහැදිලි කරනවා චිත්ත චෛතසික රූප නිර්වාණය කියා පරමාර්ථ ධර්ම 4ක් ඇති බව ඉහත කියන ලදී. ඒ 4න් පළමු කොට උගත යුත්තේ සිත ගැනීම. සිත සාමාන්‍යයෙන් එකකි. එහෙත් ඒ එකක් වශයෙන්ගෙන අභිධර්මයේ නොගැන්විය හැකියි. සිත එකක් විදිහට අරගෙන අභිධර්මයේ උගන්වන්න බෑ. සිතේ සැටි උගන්විය හැකි වෙනු පිණිස මේ ධර්මයේ එක් ක්‍රමයකින් 89කටද තවත් ක්‍රමයකින් 121කටද බෙදා මේ සිත බෙදලා තියෙනවා. එතකොට මේ සිත ගැන ඉගැන්වීම සඳහා එක ක්‍රමයකින් සිත 89කට බෙදලා පැහැදිලි කරනවා. තවත් ක්‍රමයකින් නැත්නම් විස්තර ක්‍රමයෙන් සිත 121කට නැත්නම් සිත 121ක් වශයෙන් දක්වලා උගන්වනවා. එතකොට අපි ওই ක්‍රම දෙකටම ඉගෙන ගන්නවා ඉදිරියේදී. ක්‍රම දෙකටම පැහැදිලි කරගන්නවා. එතකොට පැහැදිලි කරනවා සිත බෙදෙන්නේ භූමි ಜಾති අනාදීන් ගෙනි. සිත බෙදෙන්නේ භූමි වශයෙන්, ಜಾති වශයෙන්, ඒ වගේම තව තියෙනවා කුසල ඊට පස්සේ විපාක ආදී ක්‍රමයට මෙන්න මේකට අනුව මේ ක්‍රම වලින් තමයි සිත බෙදෙන්නේ.
ඒකට අපිට මුලින්ම අද ඉගෙන ගන්න තියෙන්නේ භූමි වශයෙන් සිත බෙදෙන හැටි. භූමි වලට අනුරූපීව සිත බෙදෙන හැටි. එතකොට දැන් මෙතන ඉඳලා මේ සිත් සම්බන්ධයෙන් විස්තර කරනකොට දැනගන්න ඕනි මේ කියන්නේ චෛතසික හා මිශ්‍ර වුණු සිත් ගැනයි මේ. ඒකට මුලින් අපි පරමාර්ථ 82 ගන්නකොට චිත්තය කියලා කිව්වේ මේ පිරිසිදු සිත. චෛතසිකයන්ගේ මිශ්‍ර නොවුණු සිත ගැනයි ඒ කතා කරේ. දැන් මෙතන ඉඳලා කතා කරන්නේ චෛතසිකයන් හා මිශ්‍ර වුණු සිත් සම්බන්ධවයි. එතකොට එක එක සිතක් එක්ක මිශ්‍ර වෙන චෛතසික මොනවද? ගාන කීයද? ඒ ඔක්කොම ඉදිරියට පැහැදිලි කරනවා. ඉදිරියේ වෙනම පාඩම් ඒවට තියෙනවා. හොඳයි. එතකොට දැන් භූමියක් කියලා කියන්නේ මොකද්ද? සත්‍යය උපදින තැන්. සත්‍යය උපදින තැන් වලට තමයි භූමි කියලා කියන්නේ. එතකොට එබඳු භූමි කීපයක් මෙතනදී පැහැදිලි කරනවා. දැන් ඊට පස්සේ මෙතනදී තියෙනවා කාමාවචර ආදී සිත් 4 කොටස කියලා. ඒකට මුලින්ම සිත කොටස් 4කට බෙදෙනවා. සිත කොටස් 4කින් බෙදලා දක්වනවා. එතකොට දැන් අපිට තේරුම් ගන්න ඕනි මේ සිත මේ විකාශනය ඒ කියන්නේ සිත මේ අපි එකක් කියලා ඉස්සලා ඉගෙන ගත්තා. දැන් ටික ටික මේ චෛතසිකයන් එක මිශ්‍ර වුණු සිත් වශයෙන් ගත්තාම මේවා වැඩි වෙන්න ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් එකක් වූ සිත කාමාවචර සිතේ, රූපාවචර සිතේ, අරූපාවචර සිතේ, ලෝකෝත්තර සිතේ කියා භූමීන්ගේ වශයෙන් 4කට බෙදනු ලැබේ. එතකොට මේ සිත පහළ වෙන ස්ථාන අනුව අන්න සිත කොටස් 4කට බෙදෙනවා. මුලින්ම පැහැදිලි කරනවා අපාය 4ය, මිනිස් ලෝකය, දිව්‍ය ලෝක 6 යන මේ භූමි 11ට කාම භූමියයි කියනු ලැබේ. ඒ 11 වැදෑරුම් කාම භූමියේ බොහෝසෙයින් ඉපදීම නිසා කාම භූමියට අයත් වන සිත කාමාවචර නම් වේ කියලා පැහැදිලි කරනවා. එතකොට කාම භූමිය දැන් මුලින්ම පැහැදිලි කරන්නේ කාම භූමිය ගැන. එතකොට බොහෝ දෙනෙක් අහලා තියෙනවා මේ කාම භූමිය කියලා කියන්නේ මොකක්ද කියලා. මෙතනදිත් පැහැදිලි කරනවා අපාය 4, මිනිස් ලොව, දිව්‍ය ලෝක 6. එතකොට ඔක්කොම තියෙනවා 11ක්. මෙන්න මේ 11ට තමයි කාම භූමිය කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ කාම සම්පත් බහුල වශයෙන් මේ භූමිය තුල තියෙනවා. හොඳයි. එතකොට මේ අපාය 4 මොකක්ද? දිව්‍ය ලෝක 6 මොකක්ද කියන එක ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් අපි ඒක මේ වෙලාවේදී පැහැදිලි කරලා දෙන්න ඕනි. හොඳයි. කාම භූමිය ත්‍රිවිධ භූමි කියලා අපි ගන්නවා. ත්‍රිවිධ භූමි කියන්නේ කාම භූමිය, රූප භූමිය, වගේම අරූප භූමිය කියලා ගන්නෙ. ඒකෙන් පළවෙනි එක කාම භූමිය. මේක පැහැදිලි කරා 4 අපාය. ඊළඟට මේ 4 අපාය මොනවද? නරකය, ඊළඟට අපි කියනවා තිරිසන් අපාය කියලා දැන්ට අපි කියන්නේ. නමුත් ඒක පැහැදිලි කරන්නේ තිරිසන් යෝනිය කියලා. තිරිසන් අපායටම කියන නමක් මේ. ඊළඟට പ്രേත අපාය කියලා අපි කියනවනේ. එතකොට මේකෙදි පැහැදිලි කරන්නේ මේ ග්‍රන්ථවල එක പ്രേත විෂය කියලායි. പ്രേත අපායටම කියන නම. ඊළඟට අපි කියනවා අසුර අපාය කියලා. ඒ අසුර අපායටම කියන නමක් තමයි අසුර නිකාය කියලා. එතකොට 4 අපාය හැටියට ගන්නේ එක නරකය, ඊළඟට 2 තිරිසන් යෝනි, එහෙම නැත්නම් තිරිසන් අපාය, 3 പ്രേත විෂය, එහෙම නැත්නම් പ്രേත අපාය, ඊළඟට 4 අසුර නිකාය, එහෙම නැත්නම් අසුර අපාය. ওই 4ට තමයි 4 අපාය කියලා කියන්නේ. ඊළඟට මිනිස් ලෝක, මනුෂ්‍ය ලෝකේ. ඒක එකක්. ඊළඟට දිව්‍ය ලෝක 6. දිව්‍ය ලෝක 6. එතකොට දිව්‍ය ලෝක 6න් පළවෙනි එක චාතුරු මහා රාජිකය. දෙවෙනි එක තාවතින්සය. තුන්වෙනි එක යාමේ. හතරවෙනි එක තුෂිතය. 5 නිම්මාන රතිය. 6 පරනිම්මිත වශවර්තිය.
එතකොට බලන්න අපාය 4යි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. එතකොට ඔක්කොම වෙනවා 11ක්. මෙන්න මේ 11ට තමයි කාම භූමිය කියලා කියන්නේ. එතකොට 11 වැදෑරුම් කාම භූමිය. මේකේ පැහැදිලි කරන්නේ 11 වැදෑරුම් කාම භූමියේ බොහෝ සෙයින් ඉපදීම නිසා කාම භූමියට අයත් වන සිත කාමාවචර නම් වේ. මෙන්න මේ කියන 11 භූමියේ සත්‍යයන්ට බොහෝ සෙයින් පහළ වෙන නිසා ඒ සිතට කියනවා කාමාවචර සිත කියලා. මේ කාම භූමිය 11 සත්‍යයන්ට බොහෝ සෙයින් වැඩි වශයෙන්ම පහළ වෙන සිතට කියනවා කාමාවචර සිත. නැත්නම් මේ කාම ලෝකයට අයිති සිත කියන අර්ථයෙන් කාමාවචර සිත කියලා කියනවා. එතකොට බලන්න සිත ඔන්න මුලින්ම බෙදුණා කාමාවචර සිත කියලා. ඊළඟට පැහැදිලි කරන්නේ 15 වැදෑරුම් රූප භූමියේ බොහෝ සෙයින් ඉපදීම නිසා රූප භූමියට අයත් සිත රූපාවචර නම් වේ. එතකොට 15 වැදෑරුම් රූප භූමියේ බොහෝ සෙයින් ඉපදෙන නිසා ඒ රූප භූමියට අයිති සිතට කියනවා රූපාවචර සිත කියලා. හොඳයි. එතකොට මේ 15 වැදෑරුම් රූප භූමිය කියන්නේ මොකක්ද කියලාත් අපි බලන්න ඕනේ. හොඳයි. එතකොට මෙතන දක්වලා තියෙනවා 16ක්. රූප භූමිය කියලා කියන්නේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට. ඊට පළවෙනි එක මොකද්ද? බ්‍රහ්ම පාරිසජ්ජේ. දෙවෙනි එක බ්‍රහ්ම පුරෝහිතේ. ඊළඟට තුන්වෙනි එක මහා බ්‍රහ්මේ. ඊළඟට පරිත්තාභය, අප්පමානාභය, ආභස්සරේ. ඊළඟට පරිත්ත සුභය, අප්පමාන සුභය, සුභකින්හකේ. ඊළඟට වේහප්පලේ. ඊළඟට අසඤ්ඤ සත්ත්වය. ඊළඟට අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය. ඊළඟට අකනිත්තය. එතකොට දැන් මෙතනදී තියෙනවා 16ක්. නමුත් දැන් රූප භූමියට අයිති ඔය 16ම. රූප භූමියට ඔය 16ම අයිති. ඒකට 16 වැදෑරුම් රූප භූමිය කියලා අපි කියන්නේ. හැබැයි මෙතනදී පැහැදිලි කරන්නේ 15 වැදෑරුම් රූප භූමියේ. 15 වැදෑරුම්, ඒ කියන්නේ 15ක් වූ රූප භූමියේ බොහෝ සෙයින් ඉපදෙන නිසා මේ සිතට කියනවා රූපාවචර සිත කියලා. එතකොට මේකේ දකින්නවා මේ 11 වෙනි අංකයේ යටතේ තියෙන අසඤ්ඤ සත්‍යය කියන මේක කහ පාටින් පාට කරලා තියෙනවා. එතකොට මේක වෙන් කරන්න මේ විදිහට පාට කරලා වෙන් කරන්න හේතුව තමයි මේ රූපාවචර සිත් පහළ වෙන භූමි ගත්තාම මේ අසඤ්ඤ සත්‍යය කියන එක මෙතනින් අයින් වෙනවා. ඊට හේතුව තමයි මේ අසඤ්ඤ සත්‍යය කියන බ්‍රහ්ම ලෝකයේ සිත පහළ වෙන්නේ නැහැ. සිත හෝ චෛතසික පහළ වෙන්නේ නැහැ. ඒකට රූපයක් පමණයි තියෙන්නේ. ඒ නිසා අපිට මේ රූපාවචර සිත පහළ වෙන තැන් හැටියට ගන්නකොට අපිට අසඤ්ඤ සත්‍යය කියන බ්‍රහ්ම ලෝකය අයින් කරන්න වෙනවා. ඒකට ඒක අයින් කරලා ගත්තාම අපිට එනවා 15ක්. එතකොට ඒ 15 තමයි මෙතන මේ අදහස් කරේ 15 වැදෑරුම් රූප භූමියේ බොහෝ සෙයින් ඉපදීම නිසා රූප භූමියට අයිති සිත රූපාවචර සිත කියලා මේ පැහැදිලි කරේ මේ අසඤ්ඤ සත්‍යය හැර ඔන්න ඔය හේතුව නිසා. එහෙම නැත්නම් අපි රූපාවචර බ්‍රහ්ම ලෝක අපි මේවට කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. මේ බ්‍රහ්ම ලෝකවලදී මේ බ්‍රහ්ම ලෝක ගැන කතා කරනකොට 16ක් අයිති වෙනවා. හැබැයි එකක සිත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අසඤ්ඤ සත්‍යය කියන එක මේ රූපාවචර සිත් පහළ වෙන බ්‍රහ්ම ලෝක වලින් අපි අයින් කරලා දානවා. හොඳයි. ඊළඟට අරූප භූමි 4 බොහෝ සෙයින් ඉපදීම නිසා අරූප භූමියට අයත් වන සිතට අරූපාවචර සිත කියලා කියනවා. රූප භූමිය ගැන කියනකොට මෙන්න මේ බ්‍රහ්ම ලෝක 15 බොහෝ සෙයින් මේ බ්‍රහ්මයන්ට පහළ වෙන සිත නිසා ඒ සිතට අපි කිව්වා රූපාවචර සිත කියලා. ඒකට අරූප භූමි ගත්තාම අරූප භූමි 4ක් තියෙනවා. මොකද්ද? 1 ආකාසානංචායතනෙ. 2 විඤ්ඤාණංචායතනෙ.
3 ආකින්චඤ්ඤායතනෙ. 4 නේව සංඥා නා සංඥායතනෙ. මේවා කියවන්න පුරු වෙන්න ඕනේ. පළවෙනි එක ආකාසා නංචායතනෙ. 2 විඤ්ඤාණංචායතනෙ. 3 ආකින්චඤ්ඤායතනෙ. 4 නේව සංඥා නා සංඥායතනෙ. මේ අරූප භූමි කියන්නේ හේතුව තමයි අපි අර කියවනේ පරමාර්ථ ධර්ම වල රූප 28ක් රූපේ යටතේ රූප 28ක් කිව්වා. මේ රූප 28න් එකක්වත් මේ කියන අරූපාවචර භූමි හතරේ පහළ වෙන්නේ නැහැ. ඒකට චිත්ත චෛතසික විශේෂයෙන්ම චිත්ත චෛතසික කියන ධර්ම තමයි පහළ වෙන්නේ. එතකොට එහෙම නැත්නම් අපි කියන්නේ සිත්. එතකොට මේ කියන අරූප භූමියේ සතරේ ඉන්න ඒ බ්‍රහ්මයන්ට බොහෝ සෙයින් පහළ වෙන සිතට කියනවා අරූපාවචර සිත කියලා. එතකොට මේ හතරට කියන්නේ අපි අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා. අරූපාවචර බ්‍රහ්ම ලෝක. මේ බ්‍රහ්ම ලෝකවල උපදින සත්වයන්ට චිත්තචෛතසික පමණයි පහළ වෙන්නේ. රූප පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ බ්‍රහ්මයන්ට බොහෝ සෙයින් පහළ වෙන සිතට කිව්වා අරූපාවචර සිත කියලා. හොඳයි. ඊළඟට ලෝකෝත්තර සිත ගැන පැහැදිලි කරන්නේ. ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමියයි කියා තැනක් නැත. අපිට ඊට කලින් මේක පැහැදිලි කරන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ත්‍රිවිධ භූමිය කියලානේ කිව්වේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. එතකොට බලන්න කාම භූමිය කියනකොට 11ක් ලෝක භූමියයි. රූප භූමිය කියනකොට මෙතන අසඤ්ඤ සත්‍යයත් එක්ක 16යි. අරූප භූමිය කියනකොට 4යි. මේ ඔක්කොම එකතු වෙනකොට බලන්න 31ක් එනවා. 31ක් එනවා. එතකොට එතන 16ක් තියෙනවා රූප භූමියේ 16යි එතන අරූප භූමියේ 4යි එකතු වුනහම 20යි ඊළඟට කාම භූමියේ 11 එකතු වෙනකොට 31යි. එතකොට මේ 31ට මෙබඳු මේ ලෝක 31ට තමයි ඔය සක්වලක් කියලා කියන්නේ. එක සක්වලක් කියලා කියනවා. නැත්නම් ලෝක ධාතුවක් කියලා කියනවා. ලෝක ධාතුවක් කියනවා. එහෙම නැත්නම් සක්වලක් කියනවා. එතකොට මෙන්න මේ විදිහේ සක්වලවල් නැත්නම් ලෝක ධාතු 10000ක් තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලැබෙන මොහොතේදී සැලවෙන්නේ. බුද්ධත්වයේ ලැබෙන මොහොතේදී සැලවෙන්නේ. මේ විදිහේ දසදහසක්. ඊට පස්සේ ධම්සක්ඛාතුන් සූත්‍රයේ දේශනා කරනකොට සැලවෙන්නේ. එතකොට අපි කියන්නේ ලෝක ධාතු දසදහසක් සැලවෙනවා. ඒකට මතක තියාගන්න මේ 31 භූමියකට තමයි ලෝක ධාතුවක් නැත්නම් සක්වලක් කියලා කියනවා. හොඳයි. ඊළඟට ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමි යයි කියා තැනක් නැත. දැන් බලන්න ත්‍රිවිධ භූමි කිව්වට මෙතන ලෝකෝත්තර භූමිය කියලා එකක් ආවේ නැහැ. ඊට හේතුව තමයි ලෝකෝත්තර භූමි කියලා තැනක් නැහැ විශේෂයෙන්. මේ චිත්ත විභාගයේදී ලෝකෝත්තර ධර්මයන්ටම ලෝකෝත්තර භූමියයි කියනු ලැබේ. ඒතර මේ සිත් බෙදීමේදී චිත්ත විභාගය කියලා කියන්නේ මේ සිත් බෙදා දැක්වීමේදී ලෝකෝත්තර ධර්මවලටම තමයි ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ කියලා පැහැදිලි කරනවා. වෙනම ස්ථානයක් නෙවෙයි ලෝකෝත්තර ධර්මවලටම විශේෂ නමක් යොදනවා ලෝකෝත්තර භූමිය කියලා. ලෝකෝත්තර ධර්ම කියලා කියන්නේ ලෝකෝත්තර සිත්. එතකොට කියන ලද භූමි තුනට අයත් නැති ලෝකෝත්තර භූමියට අයත් සිත ලෝකෝත්තර නම් වේ. එතකොට මුලින් කියපු කාම භූමියටවත් රූප භූමියටවත් අරූප භූමියටවත් අයිති නැති මේ ලෝකෝත්තර භූමියට අයිති සිතට කියනවා ලෝකෝත්තර සිත කියලා. නැත්නම් ලෝකෝත්තර ධර්මයන්ටම අයිති සිතට කියනවා ලෝකෝත්තර සිත කියලා. මොකද මේ ලෝකෝත්තර සිත මේ භූමි තුනට අයිති නැහැ. මේ ලෝකෝත්තර සිතට කාමාවචර සිත කියන්නවත් රූපාවචර සිත කියන්නවත් අරූපාවචර සිත කියන්නවත් බෑ. ලෝකෝත්තර සිත කියන එකේ
අර්ථය අපිට ඉදිරියේදී මුණ ගැහෙනවා. ලෝකේ ඉක්මවන්නා වූද ලෝකේ ඉක්ම සිටියා වූද සිතට තමයි ලෝකෝත්තර සිත කියලා කියන්නේ. එතකොට මේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ, නැත්නම් කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන මේ ත්‍රිවිධ භූමිය ඉක්මවන මේ භූමි තුනම ඉක්මවන සිතට තමයි, නැත්නම් මේ භූමි තුනෙන් සත්‍ය නිදහස් කරන සිතට තමයි ලෝකෝත්තර සිත කියලා කියන්නේ. එතකොට අපි දන්නවා ලෝකෝත්තර මේ සිත් පහල කරගත්තට පස්සේ සංසාරේ ඉපදෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට රහත් වෙනකොට නැවත මේ පිරිනුවන් පෑමෙන් පස්සේ ආය උපදින්නෙම නැහැ. අන්න බලන්න ලෝකේ නිතර කරනවා. ඒ නිසා මේ සිත් වලට කියනවා ලෝකෝත්තර සිත් කියලා. දැන් එතකොට අපිට පැහැදිලි කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත. එතකොට කාම භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිතට කිව්වා කාමාවචර සිත කියලා. රූප භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිතට කිව්වා රූපාවචර සිත කියලා. අරූප භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිතට කිව්වා අරූපාවචර සිත කියලා. ලෝකෝත්තර භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිතට කිව්වා ලෝකෝත්තර භූමියේ පහළ වෙන සිතට කිව්වා ලෝකෝත්තර සිත. ලෝකෝත්තර භූමියක් කියලා විශේෂ තැනක් නැහැ. ලෝකෝත්තර ධර්ම වලටමයි ලෝකෝත්තර භූමිය කිව්වේ. එතකොට මේ භූමි තුනට අයිති නැති ලෝකෝත්තර භූමියට අයිති සිතට කියනවා ලෝකෝත්තර සිත කියලා. හොඳයි. ඊට පස්සේ දැන් අපි දැන් මේක පැහැදිලි කරනකොට කියනවානේ මේ බොහෝ සෙයින් පහළ වෙන සිත කියලා. කිව්වනේ වචනය. බොහෝ සෙයින් පහළ වෙන සිත. ඇයි මේ බොහෝ සෙයින් පහළ වෙන සිත කියලා කියන්නේ හේතුව කියන එක පැහැදිලි කරනවා දැන්. ඇතම් කාමාවචර සිත් රූපාරූප භූමීන් හිද ඇතිවේ. දැන් අපි කාමාවචර සිත කිව්වේ කාම ලෝකයේ බොහෝ සෙයින් පහළ වෙන සිත. හැබැයි මේ සිත රූප ලෝකේ, අරූප ලෝකේ පහළ වෙන්න පුළුවන් යම් යම් අවස්ථාවලදී. හැබැයි බොහෝ සෙයින් නෙවෙයි. යම් යම් අවස්ථාවලදී ඒ ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ටත් පහළ වෙන්න පුළුවන්. එසේම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියේද ඇතිවේ. ඒ වගේම තමයි මේ රූප ලෝකේ බොහෝ සෙයින් පහළ වෙන රූපාවචර සිතත් අරූප ලෝකේ බොහෝ සෙයින් පහළ වෙන අරූපාවචර සිතත් කාම ලෝකේ යම් යම් අවස්ථාවලදී පහළ වෙන්න පුළුවන් සත්‍යයන්ට. කාම ලෝකේ ඉන්න සත්‍යයන්ට පහළ වෙන්න පුළුවන්. මේ සිත්වලට කාමාවචරාදී නන්දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ භූමිවල ඇතිවීම සලකාගෙන. එතකොට මේ සිත්වලට කාමාවචර, රූපාවචර, අරූපාවචර ආදී නම් දුන්නේ ඇයි? ඒ ලෝකවලදී බොහෝ සෙයින් පහළ වීම නිමිති කරගෙන. නැත්තම් ඒ ලෝකයේ පමණක්ම පහළ වෙනවා කියන අර්ථයෙන් නෙවෙයි. කාම ලෝකේ වැඩි වශයෙන්ම පහළ වෙන සිතට කියනවා කාමාවචර සිත කියලා. හැබැයි මේ සිත රූප ලෝකේ, අරූප ලෝකේ බ්‍රහ්මයන්ට පහළ වෙන්න පුළුවන්. යම් අවස්ථාවලදී පහළ වෙන්න පුළුවන්. හැබැයි බොහෝ සෙයින් නෙවෙයි. නිතරම නෙවෙයි. හොඳයි. කාමාවචර සිතක් රූපාරූප භූමිය වල ඇතිවන කල්හිද ඒට කාමාවචර යන නාමයෙන් කියනු ලැබේ. එතකොට කාමාවචර සිතක් කාම භූමියට අයිති සිතක් රූප භූමියේ හෝ අරූප භූමියේ ඉන්න බ්‍රහ්මයන්ට පහළ වුණොත් ඒ වෙලාවේදී අපි ඒ සිතට රූපාවචර සිත කියලා හෝ අරූපාවචර සිත කියලා කියන්නේ නැහැ. ඒ වෙලාවෙත් කියන්නේ එකට කාමාවචර සිතක් කියලාම තමයි. කාමාවචර සිතක් කියලාමයි කියන්නේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියේ ඇතිවෙන කල්හිද ඒවාට රූපාවචර අරූපාවචර යන නම්ද කියනු ලැබේ. ඒ වගේම තමයි මේ රූපාවචර අරූපාවචර සිත් කාම භූමියේ සත්‍යයන්ටත් යම් යම් වෙලාවට පහළ වෙනවා. අපි කියන්නේ ධ්‍යාන වඩන අවස්ථා කියලා. ධ්‍යාන වඩන අවස්ථාවලදී පහළ වෙන්නේ ওই රූපාවචර අරූපාවචර සිත්. එතකොට කාම භූමියේ ඉන්න සත්‍යයන්ට ඒවා පහළ වුණාට අපි කියන්නේ නැහැ ඒවට කාමාවචර සිත් කියලා. ඒවට කියන්නේ රූපාවචර අරූපාවචර සිත් කියලාමයි. ලෝකෝත්තර සිත් ඇතිවන්නේද කාම රූප අරූප යන භූමි තුනෙහිම. එතකොට මේ ලෝකෝත්තර සිත පහළ වෙන්නේ වෙනම තැනක නෙවෙයි
මේ කාම රූප අරූප කියන භූමි තුනේම තමයි. ඒ තුනේ ඉන්න සත්‍යයන්ට. විදර්ශනා වඩාගෙන යනකොට මේ මාර්ග ඵල කියන අපි සිත් ඉදිරියට පැහැදිලි කරනවා. ඒවට තමයි ලෝකෝත්තර සිත කියන්නේ. මේවා පහළ වෙනවා. එහෙත් ඒ සිත් ඒ භූමි වලට අයත් නොවන බැවින් ඒවාට ලෝකෝත්තර යන නාමයෙන් ව්‍යවහාර කරනු ලැබේ. එතකොට කාම ලෝකේ සත්‍යයන්ට, රූප ලෝකේ, අරූප ලෝකේ සත්‍යයන්ට මේ ලෝකෝත්තර සිත පහළ වුණාට ඒ සිත ඒ ලෝක වලට අයිති නැහැ. ඉතින් ඒ නිසා තමයි ලෝකයෙන් එතර කරන, ලෝකයෙන් එතර වී සිටින කියන මේ අර්ථයෙන් ඒ සිතට කියනවා ලෝකෝත්තර සිත කියලා. මොකද මේ ලෝක වලින් මේ සිත් පහළ වෙනකොට මේ ලෝක වලින් සත්‍ය එතර කරනවා. ඒ නිසා මේවා මේ භූමි තුනට අයිති සිත් හැටියට සලකන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනි මේ භූමි තුනේ ඉන්න සත්‍යයන්ට තමයි මේ සිත් පහළ වෙන්නේ. ඔන්න දැන් මේකේ සාරාංශගත කරලා මේක පැහැදිලි කරනවා. අපි මෙතෙක් කියපු කතාව කාමාවචර සිත යන්නේහි තේරුම බොහෝ සෙයින් කාම ලෝකයේ උපදනා සිත යනුයි. රූපාවචර සිත යන්නේහි තේරුම බොහෝ සෙයින් රූප ලෝකයේ උපදනා සිත යනුයි. ඊළඟට අරූපාවචර සිත යන්නේහි තේරුම බොහෝ සෙයින් අරූප ලෝකෙහි උපදනා සිත යනුයි. ලෝකෝත්තර සිත යන්නේහි තේරුම ලෝකේ ඉක්මවා වූද ඉක්මවන්නා වූද ලෝකේ ඉක්ම සිටියා වූද සිත යන්නේ. ඒතකොට මෙතන බොහොම පැහැදිලිව මේක දක්වලා තියෙනවා. කාමාවචර සිත කියන එකේ තේරුම බොහෝ සෙයින් කාම ලෝකේ උපදනා සිත කියන එක. රූපාවචර සිත කියනකොට බොහෝ සෙයින් රූප ලෝකේ උපදනා සිත. අරූපාවචර සිත කියනකොට බොහෝ සෙයින් අරූප ලෝකේ උපදනා සිත. ඒතර ලෝකෝත්තර සිත කියනකොට ඔන්න මතක තියාගන්න ඕනේ ලෝකේ ඉක්මවන්නා වූද ලෝකේ ඉක්ම සිටියා වූද සිත කියන එක තමයි ලෝකෝත්තර සිත කියන එකේ අර්ථය. හොඳයි. ඊළඟට පැහැදිලි කරනවා කාමාවචරාදී සිත් තවත් ක්‍රම වලින් බෙදනු ලැබේ. ඒකට අපි ඉගෙන ගත්ත කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා. එතකොට මේ කියපු හතර නැවත ක්‍රම වලින් බෙදෙනවා. කාමාවචර සිතත් නැවත ක්‍රම කීපයකින් බෙදලා දක්වනවා. රූපාවචර සිතත් එහෙම දක්වන්න පුළුවන්. අරූපාවචර සිත දක්වන්නත් පුළුවන්. ලෝකෝත්තර සිත දක්වන්නත් පුළුවන්. එතකොට පැහැදිලි කරන්නේ බෙදන ක්‍රම ඒ තැන්වලදී දැනගත හැකි වනු ඇත. ඒ නිසා ඒ බෙදෙන්නේ කොහොමද කියලා දැන් අහන්න එපා. ඒවා ඉදිරියේදී පැහැදිලි කරනවා. ඊළඟට සාමාන්‍ය දැන් අපි මෙතෙක් කිව්වනේ කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියලා. ඒක සාමාන්‍ය සමස්තයක් විදිහට බෙදලා දැක්වුවොත් අර කුඩා ක්‍රම වලින් නැතුව සම්මූලික ක්‍රමයට බෙදලා දැක්වුවොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. කාමාවචර සිත් 54ක් තියෙනවා. ඒ කියන්නේ කාම ලෝකයේ බොහෝ සෙයින් පහළ වෙන සිත් තියෙනවා 54ක්. ඊළඟට රූප ලෝකයේ බොහෝ සෙයින් පහළ වෙන සිත් තියෙනවා 15ක්. ඒවට අපි කියන්නේ රූපාවචර සිත් කියලා. ඊළඟට අරූප ලෝකයේ බොහෝ සෙයින් පහළ වෙන සිත් තියෙනවා 12ක්. ඊළඟට ලෝකෝත්තර සිත් තියෙනවා 8ක්. දැන් මෙන්න මේ ක්‍රමයෙන් තමයි මේ කාමාවචර සිත, රූපාවචර සිත, අරූපාවචර සිත, ලෝකෝත්තර සිත කියන එක මූලික වශයෙන් බෙදෙන්නේ. එතකොට අපිට ඒක දක්වන්න පුළුවන්. අපි මේකට කියන්නේ දැන් මේ මුල් බෙදීමට කියන්නේ මේ සාමාන්‍ය මේ කෙටි ක්‍රමයෙන් සිත බෙදා දැක්වීම කියන එකයි බලන්න පුළුවන්. ඔන්න චිත්තය කෙටි ක්‍රමයෙන් බෙදෙන අයුරු. ඊට පස්සේ චිත්තය එහෙම නැත්නම් අපි සිත කියනවා. එතකොට ඔන්න කාමාවචර සිත. කාම ලෝකයේ බොහෝ සෙයින් ඇතිවීම නිමිති කරගෙන අපි කියවා කාමාවචර සිත කියලා. මේ කාම ලෝකයේ බොහෝ සෙයින් ඇති වෙන සිත් තියෙනවා 54ක්. එහෙම නැත්නම් අපි කියන්නේ සතර අපාය, දිව්‍ය ලෝක, මේ 6 මනුෂ්‍ය ලෝකයේ කියන මේ ලෝක 11 සත්‍යයන්ට බොහෝ සෙයින් පහළ වෙන සිත් තියෙනවා 54ක්.
ඊළඟට රූපාවචර සිත් කිව්වා 15ක්. රූප අපි කිව්වා රූප භූමි තියෙනවා සාමාන්‍යයෙන් 16ක්. හැබැයි අපි එක රූප භූමියක සිත් පහළ වෙන්නේ නැහැ. නිසා අපි 15ක් ගත්තේ. ඒකට රූප භූමි 15 බොහෝ සෙයින් පහළ වෙන සිතට කියව රූපාවචර සිත කියලා. අන්නේ රූප භූමියේ වාසය කරන බ්‍රහ්මයන්ට, භූමිය වල වාසය කරන බ්‍රහ්මයන්ට බොහෝ සෙයින් පහළ වෙන සිත් තියෙනවා 15ක්. ඒක 15ක්. ඊළඟට අරූපාවචර සිත. අරූපාවචර සිත කියලා කිව්වේ අරූප භූමි 4 බොහෝ සෙයින් පහළ වෙන සිත. ඒකට අරූප භූමි 4 ඉන්න අරූපාවචර බ්‍රහ්මයන්ට, අරූප බ්‍රහ්මයන්ට බොහෝ සෙයින් පහළ වෙන සිත් තියෙනවා 12ක්. ඊළඟට ලෝකෝත්තර සිත. අපි කිව්වේ ලෝකේ ඉක්මවන්නා වූ, ලෝකේ ඉක්ම සිටියා වූ සිතට කියව ලෝකෝත්තර සිත කියලා. ඒකට ලෝකෝත්තර සිත් 8ක්. දැන් චිත්තේ කෙටි ක්‍රමයෙන් බෙදෙන අයුරු කියන මාතෘකාව යටතේ අපි පැහැදිලි කරේ. ඊළඟට චිත්තේ දීර්ඝ ක්‍රමයෙන් බෙදෙන අයුරු කියලා අපි පැහැදිලි කරනවා. තවත් තියෙනවා මේ ක්‍රමයක්. ඒකෙදි බලන්න මේ චිත්තේ විස්තර ක්‍රමයෙන් බෙදෙන අයුරු. එතකොට කාමාවචර සිත්වල වෙනසක් නැහැ. කාමාවචර සිත් තියෙන්නේ 54ක්මයි. ඊළඟට රූපාවචර සිතුත් 15යි. ඊළඟට අරූපාවචර සිත් 12යි. එතකොට මේ තුනේ වෙනසක් උනේ නැහැ. මූල ක්‍රමයට එක වෙනසක් උනේ නැහැ. ඊළඟට අවසානයේදී ලෝකෝත්තර සිත. ලෝකෝත්තර සිත 40යි. කියන්නේ 40ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 40යි. එතකොට බලන්න මුල් එකයි මේකයි දෙක බලනකොට වෙනස උනේ කොතනද? ලෝකෝත්තර සිත කියන තැන. එහෙනම් සිත කෙටි ක්‍රමයෙන් බෙදනකොට ලෝකෝත්තර සිත් ගැනෙන්නේ 8ක් හැටියට, සිත විස්තර ක්‍රමයෙන් බෙදනකොට, විස්තර ක්‍රමයෙන් බෙදනකොට ලෝකෝත්තර සිත් 40ක් එනවා. එහෙමනම් අපි සිත කෙටි ක්‍රමයෙන් බෙදන හැටි බලනකොට සම්පූර්ණ සිත් බලන්න කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ඊළඟට ලෝකෝත්තර සිත් 8ක් හැටියට තමයි අපි කෙටි ක්‍රමයෙන් ගන්න. එතකොට මේ ඔක්කොම එකතු වුනහම කීයද බලන්න 89ක් එනවා. 89ක් එනවා. ඊළඟට විස්තර ක්‍රමයෙන් බෙදනකොට කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි. එතකොට බලන්න ඔක්කොම 121ක් එනවා. 121ක් එනවා. එතකොට මෙතන පැහැදිලි කරේ ඔන්න ඔකයි. සාමාන්‍යයෙන් මේ සිත කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් බෙදනකොට කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8ක් හැටියට ගන්නවා. එතකොට සියල්ල 89ක් එනවා. ඊළඟට විස්තර ක්‍රමය. විස්තර ක්‍රමයෙන් 40ක් දෙවි. විස්තර ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 40ක් එනවා. එතකොට සියල්ලම එකතු කරාම 121ක් එනවා. එතකොට දැන් අපි මූලිකව ඔය සිත් 89 ක්‍රමයටත් අපි ඉගෙන ගන්නවා. ඊළඟට සිත් 121 ක්‍රමයටත් ඉගෙන ගන්නවා. එහෙමනම් අපිට මෙතන ඉඳලා සිත් 89ක් ගැනත් 121ක් ගැනත් ඉගෙන ගන්න තියෙනවා. මෙතන ඉඳලා තියෙන පාඩම් බොහෝ ප්‍රමාණයක්ම තියෙන්නේ ඔන්න ඔය සිතේ බෙදීම සම්බන්ධයෙන් විස්තර කරන පාඩම්. එතකොට දැන් ඔන්න ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා මෙතන. එතකොට මේ ප්‍රශ්න තමන් පොත්වල ලියාගෙන ඊළඟට මේවට උත්තර ලියන්න ඕනේ. දැන් පළවෙනි ප්‍රශ්නය බලන්න පරමාර්ථ සතර මොනවාද? පරමාර්ථ සතර මොනවාද කියලා අහලා. ඊළඟට සිත බෙදෙන්නේ කවර කරුණු වලින්ද? ඊළඟට සිත පළමු කොට බෙදෙන්නේ කෙසේද? 4 කාම භූමිය කුමක්ද? ඊළඟට 5 ලෝකෝත්තර භූමිය යනු කුමක්ද? 6 ලෝකෝත්තර භූමිය ඇත්තේ කොහිද? ලෝකෝත්තර සිත් උපදින්නේ කොහිද? 7 ඊළඟට 8 කාමාවචර සිත යන්නේ තේරුම කුමක්ද? 9 ලෝකෝත්තර සිත යන්නේ තේරුම කුමක්ද? 10 කාමාවචර සිත් කොතෙක්ද?
11 රූපාවචර සිත් කොතෙක්ද? ඊළඟට 12 අරූපාවචර සිත් කොතෙක්ද? ලෝකෝත්තර සිත් කොතෙක්ද? අන්න එතන කියනවා ක්‍රම දෙකෙන්ම කියනු. ක්‍රම දෙකෙන්ම දක්වන්න ඕනේ. සියලුම සිත් ක්‍රම දෙකෙන්ම කියනු. ඒක ක්‍රම දෙකෙන්ම සියලුම සිත් දක්වන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න ටික සැකසීලා තියෙන්නේ මෙතෙක් අපි පාඩම් 4ක් කරානේ. මේ පාඩම් 4ම අලලලා තමයි මේ ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. ඒතර මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට උත්තර ලියලා තියෙන හැටියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ පාඩම් 4 පැහැදිලි වෙලා තියෙනවද නැද්ද කියන එක. පරමාර්ථ 4 මොනවාද? ඒක බොහොම සරල ප්‍රශ්නයක්. පරමාර්ථ 4 මොනවාද කියලා. ඒකට චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය. ඒක තමයි පිළිතුරු විය යුත්තේ. එතකොට අපිට දැන් තම ලියලා තියෙනවා නම් ඉතින් බලන්න පුළුවන් අපි ඒක තිරේ පෙන්නනවා. එතකොට මේ විදිහට තමයි ලියලා තියෙනවා නම් ඒකට හරි ලකුණක් දාගන්න. පළවෙනි ප්‍රශ්නේ උනේ පරමාර්ථ 4 මොනවාද? ඒක පළවෙනි එක චිත්තය, ඊළඟට චෛතසිකය, රූපය, නිර්වාණය. මෙන්න මේ ක්‍රමයට උත්තර ලියලා තියෙනවා නම් තමන් මේකට හරි ලකුණක් දාගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. සිත බෙදෙන්නේ කවර කරුණු වලින්ද? සිත බෙදෙන්නේ කවර කරුණු වලින්ද? එතකොට පාඩමේ අපිට තියෙන උත්තරේ සිත බෙදෙන්නේ භූමි ಜಾති අනාදී කරුණු වලිනි. සිත බෙදෙන්නේ භූමි ಜಾති අනාදී කරුණු වලිනි. මෙන්න මේ විදිහට උත්තරේ දීලා තියෙනවා නම් ඒකට හරියක් දාගන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. සිත පළමු කොට බෙදන්නේ කෙසේද? සිත පළමු කොට බෙදන්නේ කෙසේද? ඒකට ඒක දක්වලා තියෙනවා. සිත පළමු කොට භූමීන්ගේ වශයෙන් කාමාවචර සිතය, රූපාවචර සිතය, අරූපාවචර සිතය, ලෝකෝත්තර සිතය කියා 4කට බෙදන්නේය. එතකොට අපිට උත්තරේ බලන්න පුළුවන් මේකේ. මේ ක්‍රමයට තමයි ලියලා තියෙනවා නම් මේ ක්‍රමයේ හා මේ සම ක්‍රමයකට තමන්ට හරියක් දාගන්න පුළුවන්. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ සිත පළමු කොට බෙදන්නේ කෙසේද? සිත පළමු කොට භූමීන්ගේ වශයෙන් කාමාවචර සිතේ, රූපාවචර සිතේ, අරූපාවචර සිතේ, ලෝකෝත්තර සිතේ කියා 4කට බෙදෙන්නේ. හරි, ඊළඟට 4වෙනි ප්‍රශ්නය. 4වෙනි ප්‍රශ්නේ වෙන්නේ කාම භූමිය කුමක්ද? කාම භූමිය කුමක්ද? එතකොට පිළිතුර අපාය 4ය, මිනිස් ලෝකය, දිව්‍ය ලෝක 6 යන මේ භූමි 11 කාම භූමිය නම් වේ. අපාය 4ය, මිනිස් ලෝකය, දිව්‍ය ලෝක 6 යන මේ භූමි 11 කාම භූමිය නම් වේ. මේ ක්‍රමයට ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාන්න. ඊළඟට 5වෙනි ප්‍රශ්නය. 5වෙනි ප්‍රශ්නය ලෝකෝත්තර භූමිය යනු කුමක්ද කියන එකට උත්තරය මේ විදිහට තියෙනවා නම් ප්‍රමාණවත්. ලෝකෝත්තර භූමිය යනු ලෝකෝත්තර ධර්මයන්මය. ලෝකෝත්තර භූමිය යනු ලෝකෝත්තර ධර්මයන්මය. මේ විදිහට උත්තරේ තියෙනවා නම් එහෙම නැත්නම් අර මහත්මයා කලින් කිව්ව විදිහට තිබුණා ප්‍රශ්නයක් නැහැ. ඒකට හරි ලකුණක් දාගන්න.
ඊළඟට 6 ලෝකෝත්තර භූමිය ඇත්තේ කොහිද? ලෝකෝත්තර භූමිය ඇත්තේ කොහිද? එතකොට අපි ඉගෙන ගත්තා ලෝකෝත්තර භූමියක් කියලා විශේෂ තැනක් නැහැ කියලා. එතකොට උත්තරේ අපිට පුළුවන් ලෝකෝත්තර භූමිය කියා තැනක් කොතනකවත් නැත. ඒ විදිහට උත්තරේ ලැබුණොත් ප්‍රමාණවත්. ඒ විදිහට උත්තරේ ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. එතකොට අපි ප්‍රශ්න 6ක් සාකච්ඡා කරා. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. ලෝකෝත්තර සිත උපදින්නේ කොහිද? ලෝකෝත්තර සිත උපදින්නේ කොහිද? ඒකට පිළිතුර ලෝකෝත්තර සිත උපදින්නේ කාම භූමි, රූප භූමි, අරූප භූමි යන භූමි තුනෙහිමය. එහෙම නැත්නම් ලෝකෝත්තර සිත උපදින්නේ කාම, රූප, අරූප යන භූමි තුනෙහිම ය කියලා තිබ්බත් ප්‍රමාණවත්. මේ ක්‍රමයට උත්තරේ ලියලා තියෙනවා නම් තමයි ඒකට හරි ලකුණක් දාගන්න. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. කාමාවචර සිත යන්නේහි තේරුම කුමක්ද? කාමාවචර සිත යන්නේහි තේරුම කුමක්ද? එතකොට ඒකට පිළිතුර කාමාවචර සිත යන්නේහි තේරුම බොහෝ සෙයින් කාම ලෝකෙහි උපදනා සිත යන්නයි. මේ විදිහට උත්තරේ ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. බොහෝ සෙයින් කාම ලෝකයේ උපදනා සිත කාමාවචර සිතයි කියලා එහෙම ලියලා තිබ්බත් ඒ උත්තරේ ප්‍රමාණවත්. ඒකට මේ විදිහට ලියලා තියෙන පිරිසක් හරි ලකුණක් දාගත්ත කමක් නැහැ. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. ලෝකෝත්තර සිත යන්නේහි තේරුම කුමක්ද? ලෝකෝත්තර සිත යන්නේහි තේරුම කුමක්ද? එතකොට පිළිතුර අපි බලමු. ලෝකෝත්තර සිත යන්නේහි තේරුම ලෝකේ ඉක්මවන්නා වූද ලෝකේ ඉක්ම සිටියා වූද සිත යන්නයි. මේ විදියට පිළිතුර ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. හොඳයි. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. කාමාවචර සිත් කොතෙක්ද? කාමාවචර සිත් කොතෙක්ද? එතකොට පිළිතුර කවුරුද දන්නවා? කාමාවචර සිත් 55කි නැත්නම් 54කි. මේ විදිහට ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. ඊළඟට රූපාවචර සිත් කොතෙක්ද? 11 වෙනි ප්‍රශ්නේ. රූපාවචර සිත් කොතෙක්ද? පිළිතුර රූපාවචර සිත් 15ක් වේ. රූපාවචර සිත් 15ක් වේ. මේ විදිහට පිළිතුර ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ. අරූපාවචර සිත් කොතෙක්ද? අරූපාවචර සිත් කොතෙක්ද? එතකොට ඒකේ පිළිතුර වෙන්නේ අරූපාවචර සිත් 12ක් වේ. නැත්නම් අරූපාවචර සිත් 12ක් වේ. මේ ක්‍රමයට කියලා තියෙනවා නම් හරියට ගන්න. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය. ලෝකෝත්තර සිත් කොතෙක්ද? ක්‍රම දෙකෙන්ම කියනු.
ක්‍රම දෙක කියලා මෙතන අදහස් කරන්නේ කෙටි ක්‍රමයේ සහ විස්තාර ක්‍රමයේ. කෙටි ක්‍රමයේ සහ විස්තාර ක්‍රමයේ. එතකොට පිළිතුර අපි බලමු. ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් 8ක් වේ. විස්තාර ක්‍රමයෙන් 40ක් වේ. මේ ක්‍රමයට ලියලා තියෙනවා නම් හරි ලකුණක් ගන්න. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය. සියලු සිත් ක්‍රම දෙකින්ම කියනු. සියලු සිත් ක්‍රම දෙකින්ම කියනු. එතකොට ඉස්සෙල්ලා අපි බලමු කෙටි ක්‍රමයෙන්. සියලු සිත් කෙටි ක්‍රමයෙන්. එතකොට කාමාවචර සිත් 54යි. ඊළඟට රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. ඊළඟට විස්තාර ක්‍රමයෙන් කාමාවචර සිත් 54යි. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 40යි. ලෝකෝත්තර සිත් 40යි. දැන් මේ ක්‍රමයට ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න.